Hai Bohan. Hari බලන්න අද අලුත් ටියුට් එක බලන්න. ඔව්. දැන් කරන්න. හරි පේනව නේද බෝඩ් එක මේ දවස්වල අපේ Zoom එකේ පොඩි අවුලක් වෙලා ගිය සතියේත් මට කරන්නත් බැරි වුණා අදත් අර කලින් වගේ බෝඩ් එක පේන්නේ නැහැ නමුත් පේනව නේද ඔයගොල්ලන්ට හරි වර්ගමූලයේ ටියුට් එක දැන් අපි දෙවෙනි පාඩමේ අද අපි දෙවෙනි පාඩම පටන් ගන්නවා කිව්වා වර්ගමූලය ඈ බලන්න ටියුට් එක ගන්න හැමෝම ටියුට් එකේ අපිට පොඩ්ඩක් වැඩ තියෙනවා ඉස්සෙල්ලා කරන්න. ටියුට් එකේ ලියන්න තියෙනවා ටික. ටියුට් එක ගන්නකෝ හැමෝම ටියුට් එක ගන්න. හරි. දැන් අපි වර්ගමූලය කියන්නේ මොකක්ද කියන එක හඳින්නමු. දැන් මේ ඈ ඔක කියන්නකෝ මොකද්ද? සර් පරණ ටියුට් එකේ තව ගණන් වගේක් තියෙනවනේ. ඔව් ඒ ටික මම කිව්වා නේද ඔයගොල්ලෝට හදන්න ඊට පස්සේ මම ඒ ටික රෙකෝඩින් ටිකක් දාන්නම් රෙකෝඩින් එක දාන්නම් කිව්වා හදලාද තියෙන්නේ පරණ ගණන් ටික මම කිව්වා ඔයගොල්ලෝට හදන්න කියලා මතකද හැදුවද ඔක්කොම අපේ අර ඊළඟ ඒ කියන්නේ පරිමිතිය ටියුට් එකේ මම වැඩිපුර ගණන් ටිකක් දාලා තිබ්බා ඒ ටික ඔයගොල්ලන්ට හදන්න කිව්වා ඊට පස්සේ මම ඒකේ උත්තර රෙකෝඩින් එක දාන්නම් කියලා. දැන් හදලා ඉවරද මේ සතිය වෙනකොට ඔක්කොම? හරි. එහෙම වුණොත් මම මේ බදාදට ඒකේ රෙකෝඩින් එක දෙන්නම් ඈ. එතකොට බලන්න. අද අපි වර්ගමූලයේ පාඩමට යමු. දැන් මට කියන්න දැන් අපි යම්කි සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ මොකක්ද කියන එක ගත්තොත් මෙන්න මෙහිම. දැන් මේ සමාන සංඛ්‍යා දෙකක් ගුණ කරන්න පුළුවන් නම් 5 වැඩි කිරීම 5. ඔන්න සමාන සංඛ්‍යා දෙකක්. නේ? සමාන සංඛ්‍යා දෙකක සාධකවල ගුණිතයක් මේ තියෙන්නේ. 5 වැඩි කිරීම 5 කියලා සංඛ්‍යාවක් ලියන්න පුළුවන් නම් ඒ සංඛ්‍යාව ගුණිතයෙන් ලැබෙන අගය 25. 25. ඔය 25 වර්ගමූලය මේන් එක සංඛ්‍යාවක් කියලා කියනවා. එහෙනම් ඕනෑම සංඛ්‍යාවක් සමාන සාධක දෙකක මේ 25 කියන සංඛ්‍යාව සමාන සාධක දෙකක ගුණිතයක් ලෙස ලියලා තියෙනවා. එහෙනම් මේ සංඛ්‍යාවේ වර්ගමූලය කියන්නේ අර සමාන සංඛ්‍යාවෙන් එකක්. එහෙනම් 25 වර්ගමූලය කීයද? කීයද? 25 වර්ගමූලය කීයද? කියන්න 5. 5යි. අන්න එහෙම. එහෙනම් ඕනෑම සංඛ්‍යාවක් සමාන සාධක දෙකක ගුණිතයක් ලෙස ලියලා තියෙනවා. එයින් එක සාධකයක් ඒකේ වර්ගමූලය වෙනවා. හරි. දැන් අර වර්ගමූලය කියලා තියෙන ටියුට් එකේ පළවෙනි කොටුවෙන් මේක ලියන්න. පළවෙනි කොටුවෙන් මෙහෙම ලියන්න ඕනෑම සංඛ්‍යාවක් පළවෙනි කොටුවෙම ටියුට් එකේ ඕනෑම සංඛ්‍යාවක් සමාන සාධක දෙකක ගුණිතයක් ලෙස ප්‍රකාශ කළ විට ලියන්න ප්‍රකාශ කළ විට प्रकाश कल विट එම සාධක දෙකෙන්
දෙකෙන් එක් සංඛ්‍යාවක් එහි වර්ගමූලය වේ. අන්න එහෙම ලියා ගන්න. හරිද? දැන් අර අපේ ටියුට් එකේ වර්ගමූලය කියලා තියෙන පළවෙනි කොටුව ඔබ ලියන්න. එහෙනම් දැන් හොඳට මතක තියාගන්න. දැන් කවුරු හරි වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා අහුවට ළමයි කියන්න දන්නේ නැහැ. වර්ගමූලය කියන්නේ මොකක්ද? 25 වර්ගමූලය දාලා 5යි කියලා කියනවා. ඉතින් ඒක අපිට සංඛ්‍යාවක වර්ගමූලය කීයද කියලා අහුවොත් කියන උත්තරය වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා අහපුවම කියලා වැඩක් නැහැ. එහෙනම් මේක දැනගන්න ඕනේ. ඕනෑම සංඛ්‍යාවක් හැබැයි සමාන සාධක දෙක ගුණිතයක්. දැන් මෙන්න මේ විදිහට අපි ගත්තොත් 6 කියන එක ගත්තොත් 2 වැඩි කිරීම 3 කියලා ලියන්නේ. එතකොට මෙන්න මේකෙන් එක් සාධකයක් 6 වර්ගමූලය ලෙස ගන්න පුළුවන්ද? 6 කියන එක ගත්තොත් 2 වැඩි කිරීම 3 කියලා ලියන්නේ. එතකොට ඒක සමාන සංඛ්‍යා දෙකක් නෙවෙයි. සමාන සාධක දෙකක් නෙවෙයි. ඒ නිසා 6 වර්ගමූලය 2 හරි 3 හරි කියලා ගන්න බෑ. සමාන සංඛ්‍යා දෙකකින්ම ගුණ කරොත් එක සංඛ්‍යාවක් සාධකයේ වෙනවා. අන්න ඕක මතක තියාගන්න. ඒක තමයි අර්ථ දැක්වීම. දැන් අර ටියුට් එකේ උදාහරණ කිහිපයක් දීලා තියෙනවා බලන්න. උදාහරණ 1. 4 කියන එක අපිට ලියන්න පුළුවන් ඒ ලියන්න. 2 වැඩි කිරීම 2. එහෙනම් 4 වර්ගමූලය කීයද? මින් එක් සාධකයක්. කීයද කියන්නේ? කීයද? 2. 2. අන්න එහෙම ලියන්න. ලියන්න දැන් මේ ටියුට් එකේ උදාහරණ ටික. හැමෝම ලියන්න. හරි. දැන් දෙවෙනි උදාහරණය බලන්න 16 කියන එක තියෙන්නේ ඈ. උදාහරණ දෙකේ තියෙනවා 16. මෙයා සමාන සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස කියන්න මට ඔගොල්ලෝ කියන්න ඕනේ. කියන්න. 16 සමාන සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිව්වම කොහොමද ලියන්නේ? 4 වරක් 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4. එහෙනම් 16 වර්ගමූලය කීයද? 4. 4. අන්න එක සංඛ්‍යාවක්. අන්න එහෙම පුරුදු වෙන්න. එතකොට තමයි අපිට අර මේක අවබෝධ කරගන්න පුළුවන්. දැන් හැමෝම කියන්න 81 සමාන සංඛ්‍යා දෙක ගුණිතයකින් කියන්නේ 9 ගුණ කිරීම 9. 9 ගුණ කිරීම 9. අන්න දැන් මට කියන්න 81 වර්ගමූලය 9. 9යි. මෙන්න තවත් එකක් අපි ගමු. මේවා හරියට දැනගන්න. 100 කියන එක ඔයාලා සමාන සංඛ්‍යා දෙක ගුණිතයක් ලෙස ලියන්න. ඔව් කියන්නේ 10 ගුණ කිරීම 10. ඔව් 10 ගුණ කිරීම 10. එහෙනම් 100 වර්ගමූලය කියන්නේ මොකක්ද? 10. 10. කොහොමද? දැන් ඔයාලට තේරෙන්න ඇති. බලන්න. හරි නේද? හරි. දැන් එතකොට ඕකේ ඊළඟට එන්න බලන්න මම පොඩි වගුවක් දැම්මා. මේ ගුණන වගුවක් ඔය තියෙන්නේ. නමුත් මෙතනදී වර්ගමූලය ලබා ගන්න පහසු ක්‍රමයක් ගත්තේ. ඒක අපිට පූර්ණ සංඛ්‍යා වලට එච්චර අමාරු නෑ. නමුත් අර දශම තියෙනකොට තමයි මේක වැදගත් වෙන්නේ. බලන්නකෝ පහත දැක්වෙන වගුව සලකා බලන්න. බලන්න මේ වගුවේ
කර්ණයෙන් සටහන් කරලා තියෙන හැටි කර්ණය සටහන් කරලා තියෙනවා. ඒ සමාන සංඛ්‍යා දෙකක ගුණිතය නේද මේ කර්ණයෙන් පෙන්නන්නේ. නේද? දැන් මේ බලන්න. මෙතන මේ එක වැඩි කිරීම එක තමයි ඉතින් පෙන්නන්නේ. දෙක වැඩි කිරීම දෙක පෙන්නනවා. තුන වැඩි කිරීම තුන පෙන්නනවා. හතර වැඩි කිරීම හතර. අන්න සමාන සංඛ්‍යා දෙක ගුණිතය ඒ මෙතන කියන විකරණයෙන් පෙන්නන. හරි. දැන් ඒ අනුව හැමෝම ඒ වගුවේ ඇති. මම ඒ වගුව අඳින්නේ නැහැ. වගුව ලේසි නිසා දශම එකේදී මම අඳින්නම්. දැන් ඉහත වගුව අනුව පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 49ක් වන සමචතුරස්‍රයක පැත්තක දිග. සමචතුරස්‍රයක වර්ගඵලය දීලා තියෙනවා නම් එහි පැත්තක දිග බලන්න එහි වර්ගමූලය ලබා ගන්න ඕනේ නේද? පළවෙනි ගාන ලියන්න. පැත්තක දිග සමානයි 49 වර්ගමූලය. 49 වර්ගමූලය කියන්නේ දැන් අර වගුවෙන් බලන්නකෝ 49 කියන තැනට එන්න මෙන්න 49 තියෙනවා 7 ගුණ කිරීම 7. එහෙනම් 49 කියන්නේ 7 ගුණ කිරීම 7 සෙන්ටිමීටර් එහෙනම් 7 ගුණ කිරීම 7ේ වර්ගමූලය කීයද? ඉන්න එක සංඛ්‍යාවයි. කීයද? 7යි. පැත්තක දිග 7යි. දැන් එහෙම කරමු. ඊට පස්සේ අපි එකවර ගන්න ක්‍රමයට යමු. එහෙනම් වර්ගමූල 49 7යි. එහෙනම් මේකේ පැත්තක දිග 7යි හරි. ඔය විදිහට බලන්න වගුව අනුව තව ගන්න කියලා තියෙනවා ඒව ගන්න. අද බෝඩ් එකේ අර කලින් වගේ නෑ කමක් නෑ ඒක පේනවනේ. දැන් ඊළඟට කියනවා පහත දැක්වෙන සංඛ්‍යාවල වර්ගමූලය සොයන්න. වගුව පාවිච්චි කරත් කමක් නැහැ. බලන්න දෙවෙනි ගාන 64 කියන්න මට සමාන සංඛ්‍යා දෙකේ ගුණිතය කියන්නේ. ඔව්. 8 වැඩි කිරීම 8 බලන්න වගුවේ. එහෙනම් 64 වර්ගමූලය කියන්නේ 8. මෙහෙම. ඔය ගණන් ටික හදන්න. ඊළඟට තුන්වෙනි එක 100 කලිනුත් ගත්තා. 10 ගුණ කිරීම 10. එහෙමනම් 100 වර්ගමූලය කීයද? 10. 4 36. ඔහු මට කියන්න සමාන සංඛ්‍යා දෙකේ ගුණිතය කියන්න 36 කීයද? ඔව් 6 කිරීම 6. 6 ගුණ කිරීම 6. එහෙමනම් 36 වර්ගමූලය 6යි. 5 81 කලිනුත් ගත්ත එක 9 වැඩි කිරීම 9. එහෙනම් 81 වර්ගමූලය කියන්නේ 9. ඒ ටිකත් ලියන්න. දැන් හැමෝම අර පළවෙනි ටියුට් එකේ අන්තිම ගණන් ටික මම කිව්වා ඔයාලට ගෙදරදී හදන්න. මම ඔන්න වෙලාවක් දුන්නා දැන් කේ සතිය අපිට කරන්න බැරුණා. මේ Zoom එකේ ගැටලුවක් නිසා අදත් ඒක අර බෝඩ් එක ඔහොම නෙවෙයි අපි නම් හොඳට පෙවුණානේ. දැන් අද කමන්නේ සම්පූර්ණ බෝඩ් එක පෙවුණට පොඩ්ඩක් තියෙනවා. ඒකට පේනව නේද හොඳට? ඔව් සර්. කලින්ට වඩා පේනවද? ඔව් සම්පූර්ණ බෝඩ් එකෙන් පේනවා. හැබැයි පොඩ්ඩක් අර ඇද වෙලා වගේ නේද? ඒක ගණන් ගන්න එපා. හරි. දැන් එහෙමනම් අපි පූර්ණ සංඛ්‍යාවල ඔය ගත්තේ අන්න දශම සංඛ්‍යා ටික ගන්න මම උපක්‍රමයක් ඕගොල්ලොන්ට අර සරලව මෙන්න මෙයාගේ උත්තරේ මේකයි කියලා ගන්න තමයි මම මේ වගුවක් දීලා තියෙන්නේ. පොඩ්ඩක් මේ වගුව දිහා බලන්න. මම මේ වගුව අදින්නම්. දශම හින්දා
දැන් බලන්න 11ක් තියනවාද? ගුණ කිරීම. දැන් මෙතන අපි අරන් තියෙන්නේ 2.1 2.2 2.3 4 2.5 2.6 2.7 2.8 2.9 ඉවරයි ඈ. මෙතන 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 2.8 ඉවරයි. අවසාන පේන්නේ නැහැ. එහෙනම් 2.1 2.1කින් ගුණ කරපුවාම ලැබෙන අගය තමයි මේ දීලා තියෙන 4.41. මෙතන දීලා තියෙනවා 4.84යි. ඔය වගු බලන්න 5.29 ඇඳගන්න එහෙම යන්න එපා. 5.76යි. ඊළඟට 6.25යි. ඊළඟට 6.76යි. ඊළඟට 7.29යි. ඊළඟ එක 7.8යි 4යි. අන්තිම එක 8.41. දැන් අර කලින් ගත්තා වගේ 2.4 2.4න් ගුණ කරොත් 5.76. එහෙනම් මට කියන්නකෝ ඔයා 5.76 වර්ගමූලය කීයද? කීයද? ඔව් මේ 5.76 වර්ගමූලය කීයද? කියන්න 2.4. ඇයි 2.4 2.4න් ගුණ කරලා තමයි මෙයා ලැබිලා තියෙන්නේ. අන්න හරි. දැන් ඔන්න වගුව අනුව අපි බලමු අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි. බලන්න ඒකේ කියනවා දැන් පහත දැක්වෙන ඔබ සලකා බලමු. ඔන්න ඔය ටික තියාගන්න. දැන් මම අලුත් මාතෘකාවකට යන්නේ මේ වගුව අනුව පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය කියලා දෙන්න. මම මේක ගත්තේ ඔයගොල්ලෝගේ පහසුව සඳහා ඈ. ඒතකොට ඔයා පුරුදු වෙනවා දශම සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න පුළුවන්. සංඛ්‍යාවක වර්ගමූලය දශම වෙන විදිහට හොයන්න පුළුවන්. එම සංඛ්‍යා දෙක සමාන සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියනවා. ඉතින් එතකොට දශම ඒවා ආසන්න වශයෙන් තමයි අපිට කරන්න පුළුවන්. ඒ නිසා පළමු සන්නිකර්ෂණයට ආසන්න වශයෙන් වර්ගමූලය ගන්න ක්‍රමය තමයි දැන් මේ ඉගෙන ගන්න යන්නේ. ආලියන්ට ඊළඟට ටියුට් එකේ බලන්න ලියන්න ඕනේ එතන තියෙනවා. පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය සෙවීම. බලන්න පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය සෙවීම. හයවෙනි ගාන තියෙන්නේ ඉහත වගුව අනුව 16 නෙවෙයි එතන ඉන්න ඕනේ 6 ඉහත වගුව අනුව 6ෙහි වර්ගමූලය සොයමු. 6ෙහි වර්ගමූලය. හරි. දැන් එහෙමනම් ඔන්න 6වෙනි ගාන. 6ෙහි වර්ගමූලය සොයන්න කියලා තියෙනවා. දැන් බලන්න ඒකේ මුලින්ම ගන්න ඕනේ. පළමුවෙන්ම 6ට ආසන්න අගය දෙක. ඒකේ ලියලා තියෙනවා එතන. පළමුවෙන්ම ඔන්න බලන්න. පළමුවෙන්ම 6ට ආසන්න අගය දෙක ගන්න. දැන් මේ වගුව දිහා බලලා කියන්න මට අර විකර්ණයේ දිහා බලලා 6ට ආසන්න අගයන් දෙකක් තියෙනවා. මොකක්ද ඒ අගයන් දෙක? හැමෝම බලලා කියන්න. මේ සම්නිකර්ෂණය ලේසි කරන්න යන්නේ. මේ 6ට ආසන්න අගයන් දෙකක් තියෙනවා. කවුරුද? එකක් 6ට අඩුයි අනිත් එක්කන 6ට වැඩි. කියන්න බලන්න මට අගයන් දෙක. කො 6ට ආසන්න අගයන් දෙක 5.76 6.25. ඔව් 5.76 එකක් 6.25 අනික. එතන මම ලියන්න ආසන්න අගය දෙක කියලා ලියලා තියෙනවනේ. එතන ඔයාලට ලියන්න තියෙන්නේ ආසන්න අගය දෙක සමානයි 5.76 හෝ 6.25. අන්න ලියන්න ඉස්සෙල්ලා එක ලියන්න.
ආසන්න අගය දෙක ලියන්න. හරි. දැන් මේ අගයන් දෙකේ වර්ගමූලය. එහි වර්ගමූලය බලන්න 5.76 වර්ගමූලය කීයද? කීයද? 5.76 වර්ගමූලය කීයද? 2.4. සහගය ඕනේ සහ කියලා දානවා. සහ 6.25 වර්ගමූලය 2.5. අන්න ඒක හරි. 6.25. හරි ඊළඟට එතන එහි වර්ගමූලය කියලා ආපහු වෙදලා තියෙනවා. එතන වැරද්දක් තියෙනවා. එම අගය දෙක එහි වර්ගමූලය සහ ඊළඟට මෙහෙම එන්න ඕනේ. හැබැයි ඕක පොතේ කරන්න මේ ඔය දැන් මම පළමු සන්නිකර්ෂණයේ වර්ගමූලය කියන එක ඔය ටියුට් එකේ නේද පොතේ අපි කරමුකෝ. නැත්නම් මේ මෙතන වාක්‍ය වැරදිලා තියෙනවා. වාක්‍ය ටිකක් වැරදිලා. ඔයා පොතේ මේක ලියා ගන්න 6 වෙනි ගාන කියලා ලියලා 6 හි වර්ගමූලය සොයන්න. එතන ලියන්න පළමුවෙන්ම 6ට ආසන්න අගය දෙක සොයන්න. ආයේ ආසන්න අගය දෙක 5.76 සහ 6.25. එහි වර්ගමූලය 2.4 සහ 2.75. දැන් මට කියන්න 6ට ආසන්න අගය 5.76ද 6.25ද? කියන්න බලන්න. 6ට ආසන්න කවුද? 5.76. 5.76. අන්න හරි. දැන් ඊළඟට ලියන්න 6ට ආසන්නම අගය 5.76. මේ අර ටියුට් එකේ ලියන්න එපා. ටියුට් එකේ වාක්‍ය වැරදි. ඔයා පොතේම මේක කරන්න ඈ. 6ට ආසන්නම අගය 5.76. ඒ 5.76 වර්ගමූලය කීයද? කීයද? මේ 5.76 වර්ගමූලය කීයද? 2.4. අන්න එහි වර්ගමූලය කීයද? 2.4යි. එහෙනම් 6හි වර්ගමූලය සමානයි 2.4යි කියලා අපි ලියමු. 6 වර්ගමූලය සමානයි 2.4යි කියලා ලියන්න. ටියුට් එකේ නැතුව තමන්ගේ පොතේම කරන්න. දැන් එහෙනම් අපි බැලුවා 6 වර්ගමූලය 2.4යි. දැන් මේ 6ට ආසන්න මගේ කියන්නේ මෙයාගෙන් අඩු 0.24. මෙයාගේ වැඩි 0.25. එහෙනම් 0.25ට වඩා 0.24ක් අඩු එක කිට්ටුයි හරියට. අන්න එහෙමයි බලන්නේ. 6යි මෙයයි අතර වෙනස බලන්න 0.24යි. 6යි මෙයයි අතර වෙනස බලන්න 0.25. එහෙනම් වඩා කිට්ටු මෙයා. අන්න එහෙම තමයි හොයන්නේ. 6න් මෙයා අඩු කරලා බලන්න 0.24යි. 6න් මෙයා අඩු කරලා බලන්න මේ 6.25න් 6 අඩු කරලා බලන්න 0.25. එහෙනම් 0.25ට වඩා 0.24 කුඩායි. ඒ නිසා තමයි 6ට ආසන්න අගය 5.76 කිව්වේ. එහෙනම් ඒ වර්ගමූලය 2.4යි. අන්න හරි. ඊළඟට 7 වෙනි ගාන 7 වර්ගමූලය සොයන්න. ඒකත් පොතේ කරන්න. දැන් 7 වෙනි ගාන ලියන්න. 7හි වර්ගමූලය සොයන්න. දැන් අර පළවෙනියටම ලියන්න. 7ට ආසන්න අගය 2. අර වගුවෙන් බලලා මට කියන්න 7ට ආසන්න අගයන් දෙකක් තියෙනවා කියන්න. මොකද්ද? 7ට ආසන්න අගයන් දෙකක් තියෙනවා. මොකක්ද? 6.76යි 7.29යි. 6.76 සහ 7.29. දැන් මේ වර්ගමූල
එහි වර්ගමූල 6.76 වර්ගමූලය කීයද? 2.6. දැක්කද එතනින්? සහ 7.29 වර්ගමූලය කීයද? 2.7. අන්න බලන්න ඒකත් හරියි. දැන් මේවා ඇත්තටම අර වැඩි කර බල කරන්න ඕන එකක්. මම දැන් ඒක ඒව ගත්තොත් ඔයාලට තේරෙන්නේ නැහැ නේ. තේරෙන්නේ ලේසි ක්‍රමයක් මේ අරගත්තේ. දැන් එහෙනම් 7ට ආසන්න අගය. බලන්න දැන්. 7න් මෙයා අඩු කරලා බලන්න. 7න් මෙයා අඩු කරලා බලන්න. කවුද ආසන්න? එහෙනම් මට කියන්න 7ට ආසන්න අගය 6.76ද 7.29ද? කියන්න බලන්න. ඔව්. මේ කීයද? කවුද? ඔව් 6.76 දී ආසන්න 0.24. අතන 0.29. එහෙනම් ආසන්නගේ 6.76. දැන් එහි වර්ගමූලය. අන්න බලන්න එහි වර්ගමූලය කීයද? මේ 6.76 වර්ගමූලය 2.6. අන්න එහෙනම් 7 වර්ගමූලය වෙන්නේ 2.6. 7 වර්ගමූලය 2.6 කියලා ගන්න. දැන් තනියෙන් ඕගොල්ලෝ මට 8 වර්ගමූලය හොයලා දෙන්න. තමන්ගේ ලියන පොතේ කරන්න. ඉක්මනට හොයන්න. අටෙහි වර්ගමූලය කීයද එන්නේ? කියන්න බලන්න. අටෙහි වර්ගමූලය කීයද එන්නේ? 2.8. 2.8. අනිත් අයට කියන්නේ? ඔව්. ඔන්න එහෙනම් 8ට ආසන්න අගය 2. 8ට ආසන්න මගය 2 බලමු. මේ 7.84යි 8.41යි. 7.84 සහ 8.41. එහි වර්ගමූලය මේ 7.84ට බලන්න වර්ගමූලය 2.8 සහ 2.9. දැන් 8ට ආසන්න අගය මොකද්ද? 8ට ආසන්න අගය 7.84ද 8.41ද? කියන්න බලන්න. මොකද්ද? 7.84. ඔව් 7.84. එහි වර්ගමූලය ඔව් කියන්න බලන්න. 7.84 වර්ගමූලය මේ 7.84 වර්ගමූලය කීයද? 2.8. 2.8. එහෙනම් අපේ 8 වර්ගමූලය 2.8. අන්න ඔය.
දැන් අපි ඕනෑම මේ සංඛ්‍යාවක වර්ගමූලයේ පළමු සන්නිකර්ෂණයට අර ওই විදිහට හොයන්න බෑ. වගු ගහ මම මේ තේරුම් ගන්න ක්‍රමයක් කියලා දුන්නා. ඊට පස්සේ යම් වැඩේ කරන්න. හරිද බලන්න හැමෝම දැන්? හරි. දැන් එහෙනම් අපි මේ ඊට යටින් ලියාගමු. ටියුට් එකේ පා පොතේම අපි කරමු මේ ටික. ටියුට් එකේ අර ඉදම ඩිසයින් මේකක් තියෙනවා. දැන් අපි ධන නිකලයක් තමයි මේ වර්ගමූලෙ හිුවේ 6 7 8 ධන නිකලයක. මේ වර්ගමූලයේ පළවෙනි දශම ස්ථානයට අවස්ථා තුනේම ආවා. එහෙනම් ධන නිකලයක වර්ගමූලය පළමු දශම ස්ථානයට හොයන මේ ආකාරයට අපි කියනවා පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය සෙවීම කියලා. එහෙනම් පළමු දශම ස්ථානයට ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න පුළුවන් නම් පළමු සන්නිකර්ෂණය. තේරුණාද? අපි තව එහාට යනවා ඒක. නමුත් පළමු සන්නිකර්ෂණයට කියන්නේ පළවෙනි දශම ස්ථානයට වර්ගමූලය සෙවීම. දැන් ඒක ලියමු පල්ලෙහාට. ලියන්න මේ අනුව පල්ලෙහාට ලියන්න. මේ අනුව ඉහත ආකාරයට ධන නිකිල කියන එකත් වැදගත්. ධන නිකිල සංඛ්‍යාවක ඍණ ඒ වගේ වර්ගමූලයක් හොයන්න බෑ අපිට. ඉහත ආකාරයට ධන නිකිල සංඛ්‍යාවක වර්ගමූලය පළමු දශම ස්ථානයට සෙවීම පළමු දශම ස්ථානයට සෙවීම පළමු දශම ස්ථානයට සෙවීම පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය සෙවීම ලෙස හැඳින්වේ. ලියාගන්න පල්ලෙහාට. ඉහත ආකාරයට ධන නිකිල සංඛ්‍යාවක වර්ගමූලය පළමු දශම ස්ථානයට සෙවීම. ඒක තමයි වැදගත්. පළමු දශම ස්ථානයට සෙවීම පළමු සන්නිකර්ෂණයට වර්ගමූලයේ සෙවීම ලෙස හැඳින්වේ. පළමු දශම ස්ථානයට වර්ගමූලයේ සෙවීම ලෙස හැඳින්වේ. වර්ගමූලයේ සෙවීම ලෙස හැඳින්වේ. හරි. දැන් එහෙනම් මේ වගුව අපිට දැන් මම දුන්නේ මේ වර්ගමූලයේ දශම ඒ වගේ හොයන ලේසි විදියක් කියලා දෙන්නේ. නමුත් අපිට මේ වගුව හැම වෙලෙම පාවිච්චි කරන්න බෑ. එහෙනම් ඔයා වගුවක් ගහගෙන ඉන්න වෙනවා. ඒක වෙලා යන වැඩ. දැන් මම මේවා හොයන හැටි ලේසි ක්‍රමයකට කියලා දෙන්නම්. හැබැයි පටල ගන්න එපා. හරියට අහගන්න. දැන් 9 වෙනි ගාන අපි හදමු. ඒකත් පොතේ හදමු. එතන හදන්න යන්න එපා. ලියන්න 9 වෙනි ගාන. මොකද්ද තියෙන්නේ? 10 වර්ගමූලයේ සොයන්න. 10 වර්ගමූලයේ සොයන්න. දැන් පොඩ්ඩක් අහගන්න. දැන් 10 කියන සංඛ්‍යාවට අපි ඉස්සල්ලාම බලනවා මෙන්න මේ ආකාරයට. 10 කියන සංඛ්‍යාවට ආසන්නම, ඒ කියන්නේ 10ට එකක් අඩු වෙනම අනිත් එක 10ට වැඩි වෙන්න ඕනේ. අපි ගත්තනේ
8ට ආසන්නම අගය දෙකක් වගුවෙන් ගත්තා. දැන් වගු නෑ අපිට. ඒ නිසා මෙහෙම කල්පනා කරන්න. 10ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක. 10 කියන එකට අඩු පූර්ණ වර්ගය මොකක්ද? 10 කියන එකට වැඩි පූර්ණ වර්ගය. පූර්ණ වර්ගය කියන්නේ එකේ වර්ගය පූර්ණ එකේ පූර්ණ වර්ගය. දෙකේ වර්ගය දෙකේ පූර්ණ වර්ගය. තුනේ වර්ගය තුනේ පූර්ණ වර්ගය. හතරේ වර්ගය හතරේ පූර්ණ වර්ගය. තුනේ වර්ගය කීයද? 9 9යි. හතරේ වර්ගය කීයද? 16 16යි. එහෙනම් 10ට කිට්ටුම පූර්ණ වර්ග දෙක මොකක්ද? තුනේ වර්ගයයි හතරේ වර්ගයයි. තුනේ වර්ගය මොකක්ද කිව්වේ? 9. හතරේ වර්ගය මොකක්ද කිව්වේ? 16 16. එහෙනම් 10ට ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යා දෙක තමයි එකක් 9 අනික 16. එහෙනම් මේ ගාන හදනකොට පොඩ්ඩක් කෙටියෙන් ලියන්න. මෙහිදී පළමුවෙන්ම 10ට ආසන්න පූර්ණ වර්ග අන්න පූර්ණ වර්ග වැදගත් පූර්ණ වර්ග සංඛ්‍යා දෙක සෙවිය යුතුයි. ඔන්න පළවෙනියටම ලියන්නේ. හරි. දැන් ඊළඟ රූපේ ලියන්න 10ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක 9 සහ 16. 9 සහ 16. මම මේ විස්තර කරන්න ඕනේ හින්දා ඔන්න කියලා දෙන්නේ ගණන් දෙකක් විතර. ඊට පස්සේ ටක් ගාලා එකවර හදන්න. එතකොට ඔයාලට ආය අමතක වුණොත් මෙන්න මෙතන ඉඳලා බලපුවහම ඒක තේරෙනවා. මුල ඉඳලා මේක එහෙම කියලා දෙන්න යන්නේ නැහැ. ඒතකොට ආය නැවත බලපුවහම තේරෙන්නේ නැහැ. දැන් බැලුවා 10ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක හොයන්න ඕනේ. ඒ සංඛ්‍යා දෙක තමයි මේ. එහෙනම් එහි වර්ග මූල ලියන්න. එහි වර්ග මූල 9 වර්ග මූලය කීයද? ඔයගොල්ලෝ කියන්නේ 9 වර්ග මූලය කීයද? කො 3 3 16 වර්ග මූලය කීයද? 4 4. අන්න ඒකත් ලියන්න. ඒකත් ලියන්න. දැන් අපි දන්නවා 10 කියන එකනට ආසන්න මගේ 16ද 9ද? 16ද 9ද? ඒ කියන්නේ 10ට අඩු පූර්ණ වර්ගය ගන්න හැම වෙලෙම 10 කියන එකනට වැඩි පූර්ණ වර්ගය ගන්න එපා. ඒක අපිට ගන්න බෑ. ආසන්න නෙවෙයි. හැම වෙලෙම 10ට අඩුම පූර්ණ වර්ගය මොකක්ද? 9. ඒකේ වර්ගමූලය මොකක්ද? 3 එහෙනම් 10 වර්ගමූලය කීයයි දශම වෙන්න ඕනේද? 3යි දශමද වෙන්න ඕනේ? 4යි දශමද? 3යි දශම වෙන්න ඕනේ. අන්න අපි පූර්ණ නිගමනයකට එනවා. එහෙනම් 10 වර්ගමූලය 3යි දශම වෙන්න ඕනේ. එහෙනම් ඒක 3යි දශම 1ද 3යි දශම 2ද 3ද 4ද කියන දන්නේ. එහෙනම් දැන් අපි ඒවා 3යි දශම 1 3යි දශම 1කින් ගුණ කරලා බලනවා. ආසන්න වශයෙන් 10 එනවද? 3යි දශම 2 3යි දශම 2කින් ගුණ කරලා බලනවා. එනවද? 3යි දශම 4 3යිද? කොහොම ගියොත් අපිට මුළු 10ක් වැඩි කරන්න වෙනවා. දැන් ඒ නිසා ඒකටත් මම කිරි ක්‍රමයක් කියලා දෙන්නම් ඕගොල්ලොන්ට. දැනට කල්පනා කරනවා අපි 9ට 10 කියන්නේ 9ට කිට්ටුම එකක්. එහෙනම් එහි වර්ගමූලය තමයි 3.1ක් වෙයි. 3.1 3.1කින් වැඩි කරන්න. එක් වරක් එක 1යි. එක් වරක් 3 3යි. තුන් වරක් එක 3යි. තුන් වරක් 3 9යි. එකතු කරලා 1යි 6යි
9යි. දශම ස්ථාන දෙකක් තිබ්බාම 9.61. එහෙම බෑ. කෝකටත් ඊළඟට 3.2ක් 3.2කින් ගුණ කරලා බලන්න. ඇයි තවත් ඒක 10ට වඩා කිට්ටු වුණා? දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි. තුන්වරක් 6යි. තුන්වරක් 2 6යි. තුන්වරක් 3 9යි. ඔන්න එකතු කරමු. 4යි 12න් 2යි ඉතිරි 1යි. 10.2යි 4යි. දැන් 10ට කිට්ටු 10.2යි 4ද 9.6යි 1ද? මට කියන්න. 10න් මෙහා 9.2යි 4. 9.6යි. 9.6යි 1ද 10.2යි 4ද? 10.2යි 4. 10.2යි 4. මෙයාගෙන් අඩු කරපුවාම දශම 4 3යි 9ක් තියෙනවා. මෙයාගෙන් 2යි 4ක් තියෙනවා. එහෙනම් මෙයා තමයි කිට්ටු. එහෙනම් 10ට කිට්ටු එක නම් 10.2යි 4 නිසා එයාගේ වර්ගමූලය කීයද? කීයද? 3.2. 3.2. එහෙනම් 10 වර්ගමූලය පළවෙනි සන්නිකර්ෂණයට කීයද? ඕකේ 3.2. දැන් මේ දෙන්න ගුණ කරලා ඉස්සෙල්ලා ඔහොම ගන්න උත්තර දෙක. අපි ඊළඟ ගානත් ওই විදිහටම හදලා එකවර හදමු ඈ. එතකොට ඔයාලට තේරෙන්න ගන්න පුළුවන්. ඒකල ඊළඟට එතන ලියන්න 10ට ආසන්න අගය 10.2යි 4. එහි වර්ගමූලය 3.2. එහෙනම් 10 වර්ගමූලය 3.2. මීට වඩා පියවර අඩුවෙන් හදලා හදන්න කියලා දෙන්නම්. නමුත් පළවෙනි ගානෙන් ඔහොම හදන්න. දෙවෙනි ගානත් ඔහොම හදන්න. මොකද ඕගොල්ලන්ට මේ වර්ගමූලය ටිකක් සංකීර්ණ පාඩමක්. 10 වසරේ දෙවෙනි පාඩමෙන්ම ගණිතේ පාවුනොත් ඉවරයි. හදලා ඉවර වෙලා නම් මට කියන්න ඊළඟ ගානට අපි යමු. ඉවරද? හරි නේද? මේ ගාන ඉවරද? ඔය පේවර ඔම්ම ලියා ගන්න ඈ. දැන් ඊළඟට 10 වෙනි ගානට යමුකෝ අපි. ලියා 10 වෙනි ගාන. ඔව් කියන්නකෝ. සර් අර අතන 10ට ආසන්නාගය කියන තැන 10.2.5ක්ද නැත්නම් 2.4ක්ද? ඔව් 2.4 නේද? 2.4. 10.2.4. හරි. හරි නේ? දැන් ගාන හදලා ඉවරද ඔක්කොම? හදලා ඉවරයි. දැන් ඕගොල්ලෝ 19 වෙනි ගාන 10 වෙනි ගානේ තියෙන්නේ 19 වර්ගමූලයේ පළවෙනි සමීකරණයට මේ ක්‍රමයට ඉක්මනට මට හොයලා දෙන්න. හැබැයි වෙලා ගන්න එපා. ඉක්මනට හොයන්න ওই විදිහට. හැමෝම හදන්න. මොකද ඕගොල්ලෝ හදන්න ඕනේ. නැත්තම් මම නිකන් මෙහෙම බෝඩ් එකේ ගණන් ලිව්වට වැඩක් නැහැ. දැන් හැමෝම එකතු වෙලා 19 වර්ගමූලය මේ ආකාරයට හොයන්න. ඉක්මනට වෙලා ඉන්න නැතුව.
ඉක්මනට අහගන්න. හැදුවද? Excuse me sir. ඔව් කියන්නකෝ. සර් හදලා ඉවරයි. කීයද ආවේ? 4.4. 4.4. අනිත් අයත් මට කියන්න කීයද එන්නේ කියලා? ඔව් අපි දැන් බලමු එක්කෙනෙක් හදලා තියෙන උත්තරේ බලමු ඈ 19ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක කියන්න මට 19ට ළඟින්ම තියෙන ඒ කියන්නේ 19ට අඩු පූර්ණ වර්ගයයි වැඩි පූර්ණ වර්ගයයි අඩු පූර්ණ වර්ගය මොකක්ද 16. 16 හතරේ වර්ගය සහ වැඩි එක 25. 25 එහි වර්ගමූලය 16 වර්ගමූලය කීයද 4. සහ 25 වර්ගමූලය කීයද 5. 5 අන්න එහෙනම් 19 වර්ගමූලයේ ඉන්න ඕනි 4.5ද 5.5ද ඔව් 16ට ඒ කියන්නේ 19ට අඩු එකකින් ඉන්න ඕනි ඒ කියන්නේ වැඩි එකකින් නෙමෙයි 4.5 වෙන්න ඕනි 4.5 වෙන්න ඕනි. අනිත් අය මොකද උත්තරේ ආවද? බලන්න උත්තරේ ආවද කියලා. දැන් ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ 19ට 16 ඉඳලා ගන්නකොට 19ට ඉලක්කම් 3ක් විතර තියෙනවා. එහෙනම් මේ 4.1 ගත්තට බෑ. 4.2 3 එහෙම ගත්තට බෑ නේද? ඉතින් දැන් අපි ඒකත් හිතන්න ඕනේ දැන් මේ ආසන්න එක 4.0 කීයක් වේද කියන එක ඕකටත් කිරි ක්‍රමයක් මම කියලා දෙන්නම් එකවර හොයන්න. අපි දැන් 4.3 අරගෙන 4.3න් වැඩි කරමු. ඔන්න 3 වර 3 9. 3 වර 4 12. 4 වර 3 12න් 2යි එකක් ඉතුරුයි 16යි 1යි 17යි එකතු කරමු. 9යි 4යි 8යි 1යි 18.4යි 9. එහෙනම් තව වැඩි එකක් ගන්න. 4.4 4.4යි ගමු. 4 වරක් 4 16යි 6යි. එකක් ඉතුරුයි. 16යි 1යි 17යි. මෙතනත් දීගමනේ. 6යි 3යි ඉතිරි එක මෙතෙන් ගියා 9යි 19.3යි 6යි. දැන් මට කියන්න 19ට වඩා කිට්ටු 18.4යි 9ද 19.3යි 6ද කවුද කිට්ටු 19.3.6. 19.3යි 6. එහෙනම් අපි 19ට ආසන්නම අගය 19.3යි 6. එහි වර්ගමූලය ඔව් කීයද 4.4. 4.4. එහෙනම් 19 වර්ගමූලය 4.4යි අන්නෝ. ගණන් දෙකක්ම පැහැදිලි කරලා දුන්නා. ඊළඟ ගාන ඉඳලා අපි ටිකක් ඉක්මන් කරලා මම මේක හිතන්න පුළුවන් ක්‍රමයකට කියලා දෙන්න. ඊළඟ ගාන ඉඳලා මේ ක්‍රමයට යනවා.
හරි. දැන් එහෙමනම් ඔන්න අපි ඊළඟට 11 වෙනි ගානේ ඉඳලා කෙටි ක්‍රමයෙන් හදලා ඉවරද මේක? හැමෝම හදලා ඉවරද? ඔව් සර්. දැන් එහෙනම් අපි යන් ඊළඟ ගාන. 11 වෙනි ගානේ 23 වෙනි 11 වෙනි ගාන කියන්නේ 23 වර්ගමූලය. අන්න දැන් මෙහෙම හිතන්න. ලියලිය ඉන්න ඕනේ නැහැ. 23ට කුඩා අගය කීයද පූර්ණ වර්ගයේ? 16. 23ට විශාල පූර්ණ වර්ගයේ කීයද? 25. ඔන්න ඔහොම ලියාගත්තා. 23ට අඩු පූර්ණ වර්ගයේ 16. එහෙනම් 16 කියන එක නම් 23ට වඩා විශාලයි. 23ට එහා වැඩිම පූර්ණ වර්ගයේ 25. එහෙනම් 23 කුඩායි 25ට වඩා. අපිට ඕනේ 23 වර්ගමූලය නම් 16 වර්ගමූලය 25 වර්ගමූලය. 16 වර්ගමූලය කීයද කියන්නේ? කීයද? 4යි. එහෙනම් 4 වර්ගමූලයට වඩා 4ට වඩා 23 වර්ගමූලය විශාල වෙනවා. 25 වර්ගමූලය කීයද? 5යි. 5ට වඩා කුඩා වෙනවා. එහෙනම් අනිවාර්යෙන් 4.0 වෙන්න ඕනේ. දැන් කල්පනා කරන්න මේ 4.1ද 2ද 3ද 5ද එහෙම වෙන්න ඕනේ. කීය වගේ එයිද කියන්න මට. ඔන්න මේක හිතන්න. මම පොඩි ක්‍රමයක් කියලා දෙන්න. හොඳට අහගන්න. 23න් 16ක් අඩු කරන්න. 23න් 16ක් අඩු කරන්න. කීයද? ඉක්මන් කරන්න ඕනේ. 23න් 16ක් අඩු කරපුවම කීයද? 7යි. 7යි. ඊළඟට 25න් 16ක් අඩු කරන්න. කීයද? 25න් 16ක් 9යි. 9යි. 7 9න් බෙදන්න. 7 9න් බෙදන්න තක් ගන්න. හැබැයි ඉක්මන් කරගන්න ඕනේ. 7 9න් බෙදන්න. ඒක මනෝමෙන් කරන්න. 4 9 ඒවා නෑ. එහෙනම් බිඳුවයි දශමෙ ඉන්න ඕනේ. බිඳුවක් ගත්ත 70යි. 70ට 9 ඒවා ආසන්න වශයෙන් කීයක් තියෙනවද? කීයද තියෙන්නේ? කීයද? 9 වරක් 7 නේද? 63 වෙන්නේ. ඔව් 7යි. අන්න හරි. එහෙනම් ආසන්න වශයෙන් මෙයාගේ යගේ 0.7. මෙහෙම ගත්තා. දැන් මෙන්න මේ 4ට 0.7 එකතු කරන්න. 4.7 4.7න් ගුණ කරලා බලන්න. ගුණ කරන්න ඉක්මනට. ඔන්න ලේසි ක්‍රමයක් ඔය කියලා දුන්නේ. ඔය ක්‍රමේ කාටවත් නෑ. මම මතක තියාගත්ත ක්‍රමය. හැබැයි එහෙම එනවා හැමෙන් උත්තරයකට මෙනවා ඒක. දැන් මට 4.7 ටක් ගාලා ගුණ කරලා කියන්නකෝ. කීයද? 7 වරක් 22.09. තව අනිත් අය ගුණ කරන්න. 7 වරක් 49 9 4ක් ඉතුරුයි. 7 වරක් 4 28යි 28යි 4යි 32යි නේ. 4 වරක් 4 28න් 8යි දෙකක් ඉතුරුයි 16යි 18යි. ඔන්න එකතු කරා. 9යි 0යි ඉතිරි එක මෙතෙන්ට ගත්තා. එතකොට 4යි 8යි 12යි 2යි 22.09. නමුත් 23ට ආසන්න නැති නිසා 4.8 4.8න් ගුණ කරන්න. එතනදී උත්තරේ දැක්කා. ආයේ කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. දැක්ක දෙන හැටි. මෙයා නෙවෙයි. එයත් බලන්න. හැබැයි මෙයා ගුණ කරලා බලනකොට බැරි වෙලාවක 23ට එහා ගියා නම් 4.6 4.6න් ගුණ කරලා බලන්න ඕන. හැම වෙලෙම දෙකක් බලලා කියන්න. දැන් 4.8 4.8න් ගුණ කරන්න. 8 වරක් 8 64න් 4. 6ක් ඉතුරුයි. 8 වරක් 4 32යි 38යි. 4 වරක් 8 32න් 2යි. 3ක් ඉතුරුයි 16යි 3යි 19යි. එකතු කරමු. 4යි 0යි ඉතිරි 1යි 3යි 2යි දශම ස්ථානයේ තිබුණා. අන්න දැන් ආව 23.04. ඔයා දැන් මට කියන්න 23ට කිට්ටු 22.09ද 23.04ද?
23.04 23.04 23.04 වර්ගමූලය කීයද? 4.8 4.8. එහෙනම් 23 වර්ගමූලයේ පළමු සන්නිකර්ෂණයට කීයද? 4.8 4.8. දැන් බලන්නකෝ ඔයා කල්පනා කර කර 4.1කින් වැඩි කරනවා 2කින් වැඩි කරනවා 5කින් වැඩි කරනවා කොච්චර වෙලා යනවද? මේ ක්‍රමයේදී කටක් ගාලා එකක් එනවා. ඒක එන උත්තරය යනවා ඉතිරි එක එනවා. ඒ දෙක සංසන්දනය කරගත්ත උත්තරය. නැත්තම් කොච්චර හැදුවත් වෙලා යනවා. මේ ක්‍රමේ වැරදිම නෑ. ආසන්නකේ හොයාගන්න විදියක්. මතක තියාගන්න මේ විදිහටම අඩු කරලා ගන්න. මෙතන මේ විදිහටම අඩු කරලා ගන්න මෙයා මෙයාගෙන් බෙදන්නත් ඕන. ලියා ගන්නවද ඒක නැත්තම්? හරි. දැන් එන කෙලින්ම 23 වර්ගමූලය අය ආසන්නකේ කී කියලා ලියන්න ඕනේ නැහැ. 4.8යි කියලා ලියන්න. ඔන්න ඔය ක්‍රමය තමයි මම කියලා දෙන ක්‍රමය. හැමෝටම තේරුණාද මේ ක්‍රමය නැවත විස්තර කරන්න ඕනේද? අපි ඊළඟ ගාණෙන් ආය අදමුකෝ නේද? හරි. දැන් ඔය ගාන හදපු අය ටක් ගාලා 61 වර්ගමූලය ඔය ක්‍රමයට හොයන්න. 61 වර්ගමූලය. 61 වර්ගමූලය බලන්න. 12 වෙනි ගාන 61 වර්ගමූලය. දැන් මට කියන්නකෝ 61ට වඩා කිට්ටු සහ විශාල 61ට අඩු පූර්ණ වර්ගය කීයද? කීයද? 4ක් හත නේද? කීයද? 49 49. එහෙමනම් 61ට වැඩි පූර්ණ වර්ගය 64. එහෙනම් 61 වර්ගමූලයට වඩා 49 වර්ගමූලයයි මෙන්න මේ අතර පිටන. 49 වර්ගමූලය 7යි. එහෙනම් 7ට වඩා 61 වර්ගමූලය විශාල වෙනවා. 8ට වඩා කුඩා වෙනවා. දැන් අර ක්‍රමේ පාවිච්චි කරලා කීයෙන්ද වැඩි කරන්න කියලා බලන්න. මම අර කියලා දීපු ක්‍රමේ පාවිච්චි කරලා ටක් ගාලා බලන්න. කොහොමද? 61කින් 49ක් අඩු කරලා 64කින් 49 අඩු කරපු එකකින් බෙදන්න. ඒක ඉතින් ලියන්න මේ. ඔන්න 61කින් අපි 49ක් අඩු කරා. කීයද? කියන්නේ 11න් 9ක් 2යි 12යි නේද? ඊළඟට 64න් 49ක් අඩු කරා. කීයද? 15යි. 12 බෙදන්න 15යි. 12 බෙදන්න 15යි. ඇත්තටම මෙයා තුනෙනුත් කැපෙනවා මේ. 3 වරක් 3යි 3 වරක් 5යි. 3 5න් බෙදපුවාම කීයද? කීයද? 3 5න් බෙදපුවාම කීයද? 0.0 කො ඔයගොල්ලෝ මත් එක්ක කතා කරන්න ඕනේ. මම ඒකයි කැමති. මේක නිකන් ඔන්ලයින් ක්ලාස් එකක් නැතුව අපි මේ ක්ලාස් එකේදී කරනවා වගේ දැනෙන්න ඕනේ. ඒකට උත්තර කියන්න. 3 5න් බෙදපුවාම කීයද? 3ට නෑ බිඳුවක් දැම්මම 30ට 5ව 6යි. 0.6යි. එහෙනම් මේ 7ට එකතු කරන්න 0.6. වැඩි කරලා බලන්න ඉස්සෙල්ලා මේ දෙන්න. ඔය දෙන්න වැඩි කරලා බලන්න ඉස්සෙල්ලා. බලන්න කොච්චර කෙටි ක්‍රමයක්ද මේක. මට වැඩි කරපු උත්තරේ කියන්නේ ඔව් මේ 6 වරක් 6 30යින් 6යි 3ක් ඉතුරු 6 වරක් 7 42යි 3යි 45යි 7 වරක් 6 42න් 2යි 4ක් ඉතුරුයි 49යි 4යි 53යි 6යි 7යි 7යි 5යි 57.76 ඊට වඩා තව එකක් ගන්න. එහෙනම් 7.7 7.7 වැඩි කරන්න. 61ට කිට්ටු වෙනවා බලන්න.
මෙතන වැරදුනා අපිට නේද? ඔව් ඔව්. මේ 3 වරක් 4යිනේ. 3 වරක් 5. පොඩ්ඩක් වැරදිලා තියෙන්නේ නේද? ඔයගොල්ලෝ කිව්වෙත් නැහැ. බලන්න මේ මෙතන 3 තුනෙන් එකක් 3 වරක් 4යි 3 වරක් 5යි. 4 5න් දෙතුනම දශම 8යි. 7.8 7.8 7.8 මේ මෙතනදී ඕගොල්ලෝ මට කිව්වෙත් නෑ 4 බෙදීම 5නේ 4ට නෑ 40ට 5ේම 8යි 0.8යි එහෙනම් ඉස්සෙල්ලා මේක ගන්න 7.8 අපේලෝ මොකද ඒක එන්නේ නැත්තේ බලද්දී අපි අතර බෙදලා වෙන්නේ 4 5න් බෙදුවාම 0.8යි බලන්න 8 වරකට 64න් 4යි 6ක් ඉතුරුයි 8 වරක් 7 8 වරක් 7 56යි 56යි 6යි 62යි 7 වරක් 8 56න් 6යි 5ක් ඉතුරුයි 49යි 5යි 54යි 4යි 8යි 0යි 8.2 8යි එහෙමනම් දැන් 7.9 7.9 નું ගුණ කරලා බලන්න මොකද මේක 61කට ආසන්න වෙලා නැහැ නේද තව කොහොම හරි සංඛ්‍යා දෙකක් ගන්න පුළුවන් එක ළඟ හතයි දශම 9 ගුණ කරොත් කීයද 9 81 එකයි 8ක් ඉතුරුයි 63යි 8යි 71යි 7 වරක් 9 63යි 3යි 6ක් ඉතුරුයි 55 එකයි 4යි 7යි 5යි 12යි 2යි 62.7යි දැන් මට කියන්න 61ට කිට්ටු 60.8යි 6ද 62.4යි 1ද කවුද කිට්ටු 61ට වඩාත් කිට්ටු 60.8යි 6ට නම් තියෙනවා 1යි එතකොට කීයද දශම 61ට වඩා කිට්ටු වෙන්නේ 62.4යි 1ද 60.8යි 6ද බලන්න 8.8යි 60.8යි 6 මෙයා තමයි වඩා කිට්ටු එයාගේ වර්ගමූලය 7.8 එහෙනම් 61 වර්ගමූලය 7.8 නේ මේ කෙටි ක්‍රමයෙන් හොයාගන්නේ මේ පළවෙනි එක මොකක්ද කියලා. ඊට අනුව දෙවෙනි එක බලලා සංසන්දනය කරන්න. එතකොට මෙයාම දැක්කත්. මෙයාම හරි. දැන් හැමෝම ඊළඟට මොකක්ද තියෙන්නේ අපිට 78 වර්ගමූලය. හදන්න බලන්න ඉක්මනින් 78 වර්ගමූලය ඔය විදිහට. 78 වර්ගමූලය ඔය 13 78 වර්ගමූලය ගන්න ඉක්මනට ගන්න මේ අපිට මේක පැය දෙකටම මේක මේ පාඩමේ මේක කරත් අපිට කමන්නේ අපිට තේරුම් ගන්න කල් හදන්න ඕනේ. නැතුව බෑ. දෙවෙනි පාඩමෙන්ම 10 වසර ඉවරයි කියන්න එපා. මට කියන්න 78ට අඩු පූර්ණ වර්ගයයි වැඩි පූර්ණ වර්ගයයි කියන්නේ 78ට අඩු එක මොකක්ද? අර ගුණනවගේ 100ට යනකල් තිබ්බා. එතනින් ටක් ගාලා ඔය තැයි. කීයද? 64 64. වැඩි එක කීයද? 81 81. එහෙනම් 78 වර්ගමූලය. 64 වර්ගමූලයට වඩා 78 වර්ගමූලය විශාල වෙන්න ඕනේ. 81 වර්ගමූලයට වඩා කුඩා වෙන්න ඕනේ. 64 වර්ගමූලය කීයද? 8යි 8යි. එහෙනම් 78 වර්ගමූලය 8ට වඩා විශාලයි. 81 වර්ගමූලය 9යි. දැන් හොයාගන්න 8යි දශම කීයද කියන එක මොකද කරන්නේ? 78න් 64ක් අඩු කරන්න ඉස්සෙල්ලා. කීයද?
8න් 4ක් ගියාම 4යි 14යි. ඊළඟට 81කින් 64ක් අඩු කරන්න. 11න් 4ක් ගියාම 7යි නේ. 7න් 6ක් ගියාම 1යි. 14 17න් ටක් ගාලා පළවෙනි දශම ස්ථානයකට බෙදා ගන්න ඒක. අර විදියට බලනකොට වඩා ලේසි ඒක. 14 17න් බෙදන්න. 14ට 17 වණයි 0.0 එහෙනම් 140ට 17 කීයද බලන්න. 14ක් 7යි 8ක් වගේ. ඒකටත් කල්පනා කර කර ඉන්න බැරි නම් ටක් ගාලා මම ලිව්වා 17 බෙදමු 8ක්. 0.8 8ක් 8 වරක් 7 56න් 6 5ක් ඉතුරුයි 8යි 5යි 13යි. දශම 8යි. එහෙනම් 8.8 ගුණ කරන්න 8.8. 8.8 8.8 ගුණ කරන්න. 8.8 8.8 ගුණ කරන්න. 8 වරක් 8 64න් 4යි. 6ක් ඉතුරුයි. 8 වරක් 8 64යි. 6යි 70. ඕකමනින් න්‍යාය වැඩි කරුවොත් 4යි 4යි 7යි 7යි 77.4යි 4 තව 78ට එහා එක බලන්න ඕනේ. එහෙනම් 8.9 8.9න් ගුණ කරන්න. මෙයා දශම ස්ථාන දෙකකට බෙදලා වැටෙයිවොත් ඒක ගානටම එනවා දැන්. අය දෙක දෙක බලන්න ඕනෙත් නැහැ. ඒ වුණාට දෙකක් බලන්න ඕන හින්දා මම ඒක කියන්නේ. දක්ෂ ළමයෙකුට තව ඕනනම් මේක හිතන්න පුළුවන්. මෙයා ඊළඟ දශම ස්ථානයටත් බෙදලා ගත්තොත් ඒකලා පූර්ණ සංඛ්‍යාවට පළවෙනි දශම ස්ථානයට වඩේපුවා මේක තමයි උත්තරේ. ඔන්න නෑ ඒකත් මම පොඩ්ඩක් කියන්නම්. මෙතන 4ක් ඉතුරුයි. 40ට 17 ඒවා කීයක් තියෙනවද? 17 ඒවා 2යි තියෙන්නේ. එහෙනම් මෙයා මේ බලන්නකෝ 0.8යි 2 නේද? එහෙනම් අනිවාර්යෙන් මෙයා ආසන්න පළවෙනි දශම ස්ථානයට කිව්වම 0.8යි. 8.8 තමයි මේකේ වර්ගමූලය. අය මේක බලන්න දෙයක් නෑ මෙයා. සමහර ඒවා එහෙම නැතුණත් අපි ගමු. අනිවාර්යෙන් අය මේ දෙවෙනි දශම ස්ථානයට ඇවිල්ලා මෙයා පළවෙනි දශම ස්ථානයට වැඩේකොත් ඒකමයි උත්තරේ. අය අනිත් එක බලන්න ඕනේ නැහැ. ඒවා ඔයා පස්සේ කල්පනා කරලා හදන්න. ඔන්න ඔය ක්‍රම ලේසි ක්‍රම හැබැයි කාගෙන්වත් අහගත්ත ඒවා නෙවෙයි. අපි ගණන් හදලා හිතේ තියාගත්ත. ඔය ගණන් හදලා මට වඩා ලේසි ක්‍රම හිතට ගන්න. එතකොට මං ගාව තියෙන ලේසි ක්‍රමය තවත් කෙනෙක් ගාව නැහැ. එයා ගාව ලේසි ක්‍රමය තවත් කෙනෙක් ගාව නැහැ. ඔයා ගාව තියෙන ලේසි ක්‍රමය තවත් කෙනෙක් ගාව නැහැ. සුළු කෙනෙක්ට. එතකොට ඒවා එහෙම හිතේ තියෙන්නේ. පොත්වල නැහැ. ඒවා ගන්නේ කොහොමද එහෙනම්? කොහොමද එහෙනම් මේ කෙටි ක්‍රම හොයාගන්නේ? ගණන් හදලා. එහෙම නැතුව කෙටි ක්‍රමෙන් නෑ කාටවත්. අර පහේ ශික්ෂත් එක කෙටි ක්‍රම කී චක්කරේ කියලා දීපු ක්‍රම දැන් තියෙනවද? මතකද? නෑ. එහෙනම් එදා පහේ ශික්ෂත් එක කෙටි ක්‍රම වලින් චක්කරේ ගණන් ගුණ කරපු හැටියට අද ඔයා කොහොමද මේවා කරන්නේ? අම්මෝ කියලා වැඩක් නෑ. ඒක බෑ දැන්. ඒකට විතරයි. අපි කියලා දෙන්නේ ඒකට විතරක් නෙවෙයි. ජීවිතාන්තය දක්වාම මේක පුළුවන්. ඒක ඔව් කීය දෙන්නේ 8.9 8.9 ගුණ කරපුවාම බලන්න 79.2යි 1යි 79.2යි 1යි ආව දැන් උටම 79.2යි 1 ඇවිල්ලා තියෙන්නේ බලන්න හරිද ඒක අනිත් එක ගුණ කරන්න මේක දෙන්නේ ඔව් සර්. එහෙනම් වඩා කිට්ටු 79.2යි එකද 77.4යි අතරද? මොකද්ද? 77.4යි 4. අන්න 77.4යි අතර. එහෙනම් මෙයාගේ වර්ගමූලය 8.8 නේද? මේ දෙවෙනි දශම ස්ථානයේ බලලා මම එකවරම කිව්වා 8.8 කියලා. දැක්කද? එතන තවත් එකක්. අය මේක බලන්න ඕනේ නැහැ.
එකෙන්මත් කියතේ. බලන්න දැක්කද? තවත් එකක් ඒක. නමුත් මම මේ දෙකින්ම අරගෙන කියලා දෙන්නේ මොකද මේක පටලගන්නේ. ඔයා ඒ වුණාට ඒකත් කල්පනා කරන්න හදන ගමන් දෙවෙනි ධර්ම ස්ථානෙටත් බලන්න. ඒක තමයි දක්ෂතාවය. හරි. ඊළඟ ගන්න. හරි. එහෙනම් මේ 78 වර්ගමූලය 8.8යි. 8.8. බලන්න ඔය ක්‍රමයේ කියලා දුන්නේ නැත්නම් ඔයා කොච්චර කල්පනා කරන්න ඕනේද? මෙයා කීයෙන් කීයද වැඩි කරන්නේ කීයේ? එකෙන් වැඩි කරයි දෙකෙන් වැඩි කරයි ඕම වැඩි කරලා එක ගානකට පැය 3යි. හිතලා ගන්න ඕනේ ඉතින් එහෙම වැඩි කරලා. හරි ඊළඟට 112 වර්ගමූලයට අත් දාලා බලන්න ওই විදිහට. 112 වර්ගමූලය බලන්න ඉක්මනට. දැන් මම මේ ඇත්තටම 10 11 උගන්වන්නේ ඕගොල්ලෝ ඒ ලෙවල් පන්තියේ මැක්ස් කරන්න යනවා කියලා හිතාගෙන. මේ මගෙන් ඉගෙන ගන්න හැම ළමයෙක්ම ඒ ලෙවල් කරන්න යන්නේ මැක්ස් කියලා හිතාගෙන මම මේ කියලා. ඒතර බයෝ කරන්න ගියත් ලීසි ඈ. අය කොමර්ස් ආර්ට්ස් එහෙම කරන්න ගියොත් අය නිකන් පන්තියේ හිටියත් නැති. කියන දේවල් හොඳට තේරෙනවා. එහෙනම් ඒ ලෙවල් විභාගේ හොඳට තේරෙන්නයි හොඳට කරන්නයි එකම දේ තමයි ගණිතය ටිකක් සංකීර්ණව ඉගෙන ගන්න. එතකොට තමයි ඒක පුළුවන් වෙන්නේ. සරලව නෙමෙයි ඈ සරලව උගන්නන්න නම් මම මෙච්චර මහන්සි වෙන්නේ නැහැ ඔයාලට. සරලව උගන්නන්න. එතකොට ඔක්කොටම තේරෙනවා. එතකොට ඒක මෙහෙමයි. එතනින් පස්සේ යහට ඔයාලට වැදගත් නැතුණොත් ඒ නිසා අපි දුර්වල ළමෙක් හිටියත් එයත් එන්න පුළුවන් මම ඔය කියන තැනට ඉක්මනට කොහොමද? දක්ෂ ළමයා ගණන් දෙකෙන් එනවා. ඈ සාමාන්‍ය දක්ෂතාවයක් තියෙන ළමයා ගණන් 5ක් හදලා ඉතින් එනවා. දුර්වල ළමයා ගණන් 25ක් හදන්න ඕනේ. එතකොට එයත් ඉතින් එහෙම හිටෝ. එහෙනම් දුර්වල ළමයි ඉන්නවා කියලා ඈ ගණන් 25ක් මම හදවුවොත් එහෙම අර දෙන්න වැඩක් වෙලක් නැතිලා. දුර්වල ළමයටත් වැඩක් නැහැ. ඇයි යා හිතන්නේ? ඒතකොට අර එහෙම උගන්නලා වැඩක් නැහැ. තේරුණාද? දුර්වල ළමයා ඉන්නේ කියලා එකම જાතිය ගණන් 25ක් මම කියලා දීපුවාම ඒත් ඒ ළමයාට බෑ තමයි. නමුත් මේ විදියට කියලා දීලා ඔන්න හොඳ දක්ෂ ළමයා දෙකකින් අල්ලගන්නවා. සාමාන්‍ය දැනුම තියෙන එක නම් පහෙන් අල්ල ගන්නවා. අරය මහන්සියෙන් 25ක් හදනවා. එහෙම තමයි ඉන්නේ. නැත්තම් දුර්වල ළමයෙක් ලකුණු 100ට කොහොමද ගන්නේ? ලකුණු 10යි විභාගෙට තියෙන්නේ. මම කොහොමද 100ක් ගන්න යන්නේ? ලකුණු 10ක් තියෙන එක නම් 100ට ගේන්න එකම જાතිය ගණන් කියලා දීලා හරියනවාද? ඒ ළඟ දවසේ 15යි. එයාව අපිට ගේන්න බෑ ඉතින්. ලකුණු 10ක් ගත්ත ළමයා 100ට ගේන්න ඕනේ. ඒ ගේන්න මේ ක්‍රමයේ තමයි ඉගෙන ගන්න. 112 වර්ගමූලය. හරි. දැන් බලමු අපි 112ට කිට්ටුම 100. ඊට එහා තියෙන්නේ 120. එහෙනම් 112 වර්ගමූලයට වඩා 100 වර්ගමූලය විශාල වෙන්න ඕනේ 112ට වඩා. කුඩා වෙන්න ඕනේ 121 වර්ගමූලය. 100 වර්ගමූලය 10යි. එහෙනම් 112 වර්ගමූලය 10ත් 11ත් අතර පිහිටනවා. 10 දශම වෙන්න ඕන. ටග්ගල පළමු සම්නිකර්ෂණය හොයමු. 112න් 100ක් අඩු කරන්න. 12. ඊළඟට 121කින් 100ක් අඩු කරන්න. 21යි බෙදන්න දෙන්න. තුලින් කැපෙනවනේ. 3 වරක් 4යි 3 වරක් 7යි. 4 7ෙන් බෙදන්න. 0.40ට 7 ඒවා 6යි. 6යි නෙවෙයිනේ. 4 5 35. 5ක් ඉතුරුයි. ඕන්න තව එකක් බලන්න. 5ක් ඉතුරුයි. අය බලුවා. ඊළඟට දශම ස්ථානයට වැටලා බැලුවොත් එකවරම උත්තරේ. 10.5 10.5න් දැන් ගුණ කරන්න. බලන්නකො එනවනේ. 10.5 10.5න් ගුණ කරන්න. දැන් අර ක්‍රමේ පොඩ්ඩක් ඉන්න. අර ක්‍රමයටත් බලමුකෝ මේ. 4 7න් බෙදුවොත් 47න් බෙදපුවාම 5යි 5ක් තව ඉතුරු කීයක්ද? 35යිනේ. 5ක් ඉතුරුයි. 50ට ගත්තොත් අතර 7යි. 7යි කියන්නේ
0.5යි 7 කියන්නේ ආසන්න වශයෙන් 0.6යි. එහෙනම් මෙයා නෙමෙයි මෙයාගේ වර්ගමූලය 10.6. ඔයගොල්ලෝ අර බලන්න. 10.6 එන්නේ. 10.5 10.5න් ගුණ කරාට එයාගේ වර්ගමූලය 10.6. මම අර දෙවෙනි දශම ස්ථානයටත් ගුණ කරලා බලලා කිව්වේ. ඒ වුණාට ඔයා අර කරලා බලන්න. ඔව් 10.5 10.5න් ගුණ කරමු. 5 වරක් 5 25න් 5 දෙකක් ඉතුරුයි. 2යි 5 වරක් 1 5. ඊළඟ බිඳුවයි බිඳුවරක් 1 බිඳුවයි බිඳුවයි. 1 වරක් 5යි බිඳුවයි 1යි. 5යි 2යි බිඳුවයි ඉතිරි 1යි 110.2යි 5. 10.6 10.6න් උත්තර ගුණ කරලා බලන්න. බලන්න 10.6 නෙවෙයි දෙන්නේ කියලා. ආපු කවුරු හරි උත්තරේ කියන්න 10.5ද 10.6ද 10.6 අන්න දැක්කද මං කිව්වේ මේ දෙවෙනි දශම ස්ථානයට මං ගත්තට පස්සේ ආව 0.6ක් එහෙනම් 10.6යි කියලා එකවරම ගත්තා මේ එකක්වත් ලියන්න නැතුව උත්තරේ ලියත හැකියි දැක්ක මේ මොනවත් ගණන් හදන්න නැතුව උත්තරේ ලියන්න පුළුවන් ඒක මතක තියාගන්න ඈ කොච්චර ලේසිද බලන්නකෝ 6 වරක් 6යි 36න් 6යි 3යි 6 වරක් 1යි බිඳුවයි 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 එකෙන් වැඩි කරා 6යි බිඳුවයි 1යි 6යි 3යි 12න් 2යි ඉතිරි 1යි 112.3යි 6 10යි 110.2යි පාඩ වඩා කිට්ටුයි බලන්න 10.6 එහෙනම් 112යි වර්ගමූලය 10.6යි කියලා හරි තව එක ගණන් තියෙනව නේද? නෑ තව ගණන් දෙකක් තියෙනවා. දෙකම හදමු. 143. බලන්න 143. බලන්න 143 වර්ගමූලය හොයන්න. හැමෝම හොයන්න. හැමෝම හොඳට අහගෙන ඉඳලා හදන්න. දැන් මම මේ කියන්නේ දැන් මම මේ අද කරපු පාඩම ඔයාලට තේරුන්නේ නැත්තම් ගැටලු තියෙනවා. ඒ වෙලේ ප්‍රශ්න අහන්න එකක්. අනිත් එක තමයි එහෙම නැත්තම් මට මැසේජ් එකක් දාන්න රෙකෝඩින් එක ඉල්ලන්න. මම ආපහු දෙන්න. ඒකෝල ඔයාලට පුළුවන් නේ මම කියලා දෙන එක පස්සරයක් හරි අහන් ඉඳලා හදන්න. එතකොට ඊළඟ සතියේට එන්න කලින් රෙකෝඩින් එක හරි අරගෙන නැවත නැවත බලලා ගණන් හද ඒක පුරු කරගන්න. කටපාඩම් නෙවෙයි. ගණන් හදලාම අර මම කියලා දෙන එක බලලා පුරු කරගන්න. ඒකල ඔයා අච්චුපතේ තියෙන ගණන් ටික හදන්න. ඕක තමයි කරන්න තියෙන්නේ. මේ ක්‍රමයට ඉගෙන ගන්න ඕනේ ඔයා සාර්ථක ඉගෙන ගැනීමක් කරන්න. ඒ කියන්නේ මුළු ජීවිත කාලයම හොඳට ඉගෙන ගන්න නම් අපි මේක ඕමම ඉගෙන ගන්න ඕනේ ගණිත.
හරි අපි දැන් 15 වෙනි ගාන 143. මට කියන්න 143ට කුඩා පූර්ණ වර්ගය කීයද? ඔව්. කියන්න බලන්න. 143ට අඩු පූර්ණ වර්ගය කීයද බලන්න? ඔව්. 121 121. වැඩි එක 144 144. එහෙනම් මෙයාගේ වර්ගමූලයට මෙයාගේ වර්ගමූලය බැලුවා. 121 වර්ගමූලය 11යි. එහෙනම් 143 වර්ගමූලය 11ට වඩා විශාලයි. 12ට වඩා කුඩායි. දැන් එහෙනම් අර ක්‍රමයට එන්න. 143න් 121ක් අඩු කරන්න. 3න් 1ක් 2යි. 2න් 4ක් 2යි 22යි. අය 144න් 121ක් අඩු කරන්න. 4න් 1ක් 3යි. 4න් 2ක් 2යි. 22 23න් බෙදන්න. කෙලින්ම 0.9. නේද? බිංදුව දශම 9 දෙන්නේ 8ද? ඔව් බිංදුව දශම 9ක්. ඕක අමාරු නම් මේ 22 ලියලා 23න් බෙදන්න මෙතනම බිංදුවක් දැම්මා 9යි 9 වරක් 3 27න් 7යි දෙකක් ඉතුරුයි. එතකොට නම්බර් දෙක 18යි 2යි 20යි. ඔව් ආසන්න වශයෙන් 9යි. එහෙනම් 11.9 11.9 ගුණ කරනවා. හැබැයි ඊට වඩා එකක් අයනවා නම් ඊළඟට 12යි ඉන්නේ. 9ක් 9 81කින් 1යි. 8ක් ඉතුරුයි. 9ක් 1 9 8යි 17යි එකක් ඉතුරුයි. 9 1යි 10යි. ඊළඟට 1ක් 9 9යි 1ක් 1 1යි 1ක් 1 1යි. 1ක් 9 9යි 1ක් 1 1යි 1ක් 1 1යි එකතු කරා. 1යි 7යි 6යි 7යි 9යි 16න් 6යි ඉතිරි 1යි 11න් 1යි ඉතිරි 1යි 4යි 141.6යි 1 ඊළඟ එක එන 12 වැඩි කිරීම 12.0 වැඩි කිරීම 12.0 147යි එහෙනම් 143ට වඩා කිට්ටු මෙයා 11.9 එහෙනම් 143 වර්ගමූලය 11.9 11.9 237 වර්ගමූලයත් ඒත් එක්කම බලන්න ඊළඟට වර්ගමූලය හොයන පොදු ක්‍රමයෙන් ඔන්න තවත් එකක් ඊළඟට. ඒවා මේ වර්ගමූලයේ පාඩම පොඩ්ඩක් තියෙනවා හොඳට. देशीय 37 वर्गमूल इक्वल होयन 237 वर्गमूल ඕගොල්ලෝ ඉක්මනට හොයන්න. දැන් අර මම එදා කිව්ව ගෙදර වැඩ ටික ඕගොල්ලෝ අර කරලා නැහැ. මට දැනුනේ ඒකයි. දැන් සති දෙකක් ගියා. මොකද්ද? අර අන්තිමට මම ඒක කිව්වනේ ඕගොල්ලොන්ට පළවෙනි පාඩමේ ගණන් ටිකක් තියෙනවා මම කොහේ ටික හදන්න ඕනලු. හදුවට පස්සේ මම හරි වැරදි බලන්න ඒකේ රෙකෝඩින් එක දෙන්නම් කිව්වා. ඒත් හදලා නැහැ. හදලා නැහැ නේද කවුරුත්?
කෝ කියන්න බලන්න අද කොහේ නැත්ද කවුරු ඒකනේ එහෙනම් මේ සතිය හදලා ඉවර කරන්න excuse me sir ඔව් කියන්නකෝ sir එක හැදුවා කීයද ආවේ උත්තරේ 15.4 15.4 ලේසි නේද මේ ක්‍රමයට ඔව් sir මේකයි ඒකනේ ඔය විදියටම කරන්න ඉක්මනට කරන්න පුළුවන් දැක්කද හරි අපි 237 බලමු හරි මට කියන්න 237ට කුඩා පූර්ණ වර්ගය කීයද 225 225 එහෙනම් ඉතින් නිකුනේ 16 වලක් 16 කීයද 256 256 දැන් මෙයාගේ වර්ගමූලයයි වර්ගමූලය ගමු 225 වර්ගමූලය 15යි එහෙනම් 237 වර්ගමූලය 15ට වඩා විශාල වෙන්න ඕනේ මෙයාගේ 16යි දැක්කද දැන් අපි මෙයා කීයෙන් දෙන්න බලනකොට ඇත්තටම මේ 225 237ට කිට්ටු නිසා 15.5ට වඩා අඩු වර්ගයක් එයි කියලා තෝරනම් උපකල්පනය කරලා ගන්න පුළුවන්. හැබැයි ඒකට 3-4ක් ගුණ කරන්න වෙනවා එහෙම වුණොත්. ඊට වඩා මේ ක්‍රමයේ ලේසි නේ. 237න් 225ක්. කීයද? 7න් 5ක් ගියාම 2යි. 3න් 2ක් ගියාම 1යි. ඊළඟට 256න් 225. 6න් 5ක් 1යි. 5න් 2ක් 3යි. 31 12න් බෙදපුවම කීයද ආවේ? 120 31න් බෙදමු. කීයක්ද ආවේ? 4ක් තමයි නේද? 3ක් එන්නේ. 3 වරක් එක 3යි. 3 වරක් 4 9. 3 වරක් 3 9. එහෙනම් 15.3න් ඉස්සෙල්ලාම ගුණ කරන්න. මේක දෙවෙනි දශම ස්ථානයටත් ගත්තොත් දශම 4 එයි. එහෙනම් 15.4 තමයි. තුන් වරක් 3 9යි. තුන් වරක් 5 15න් 5යි. ඉතිරි 1යි. තුන් වරක් එක 3යි 1යි. පස් වරක් 3 15න් 5යි. ඉතිරි 1යි. 25යි 1යි 26යි. ඉතිරි 2යි. 7. එක් වරක් 3 3යි. එක් වරක් 5 5යි 1යි. 9යි 5යි 5යි 10යි බිඳුවයි. ඉතිරි 1යි 11යි 3යි 14යි. එකක් ඉතුරුයි 13යි 14යි. 144.9 200 නේ වැරදුනා 3 1 4 234.9 15.4 ගුණ කරන්න දැන් ඔයා මෙතන දෙවෙනි දශම ස්ථානයටත් මෙයා යවුවනම් පළවෙනි දශම ස්ථානයට 0.4 වේ 15.4 කියලා නිකම්ම ලියන්න. කමන්නේ වුණාට මේ විදිහට ගන්න. ඒක සමානලාට අමතක වෙන්න පුළුවන්. හතර වරක් 4 16න් 6යි. එකක් ඉතුරුයි. හතර වරක් 5 20යි 1යි 21යි. දෙකක් ඉතුරුයි. 4යි 2යි 6යි. පස් වරක් 4 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි. 25යි 2යි 27යි දෙකක් ඉතුරුයි. 4යි 6යි. එක් වරක් 4 4යි. එක් වරක් 5 5යි 1යි. 6යි 1යි 7යි 6යි 13යි 13යි 4යි 17න් 7යි. ඉතිරි 1යි 12න් 2යි. 227.1 230
එතන 237ක්. මෙතන වැරදුනාද අපිට? 6යි. 5 4 20 බිඳුව දැන් 27යි. 6යි 7යි 13යි 14යි 7යි. ඉතින් 1යි 12යි 1යි. බලන්න වැරදුනාද කියලා? සර් අතන මේ සර් දෙවනියට සර් 670 නෙවෙයි දෙන්න ඕන. ආයතන කීයද? ආයතන වැරදිලා නේද? මම වැඩි කරුවා. 4 4 16න් 6යි ඉතිරි 1යි 20යි 1යි 21යි ඉතිරි 2යි 6යි. 5 4 20න් බිඳුවයි ඉතිරි 2යි 5 5 25යි 27යි ඉතිරි 2යි 5 1 5යි 2යි 7යි. එතන 4යි. එතන මෙතන 4යි 5යි 1යි. 6යි 1යි 7යි 13යි 17න් 7යි ඉතිරි 1යි. එතන මෙතෙන් ගත්තාම 6යි 13න් 3යි 237.1යි 6යි. එතකොට එනවා 237 වර්ගමූලය 15.4 දැක්ක. දැන් දීර්ඝ බෙදීමේ ක්‍රමයේ ඊළඟ එක. ඒක නම් අපි හොඳට හිතලා ගන්න ඕනේ. එකක් මම කියලා දෙන්නම් ලේසි ක්‍රම වලට. පියවර සංඛ්‍යාවක් දාලා. හරිද හැමෝම දැන් හරි නේද හැමෝටම තේරුණාද කියලා මට කියන්න මේ කියලා දී ඔක්කොටම ලේසි නේද මේ වැඩේ ඔව් දැන් ඕගොල්ලෝ ගෙදරදී ඕක තවත් මේවා වෙන්න ගණන් හදන්න ඕනේ අච්චුමතේ ගණන් හදන්න දැන් දීර්ඝ බෙදීමේ ක්‍රමයේ කියලා දෙවිලා අඩුම ගානේ ගණන් පහක්වත් හදන්න වෙලාව මදි දැන් මම දීර්ඝ බෙදීමේ ක්‍රමය විතරක් කියලා දීලා ඊළඟ සතියට ඕක ගත්තොත් ඕගොල්ලන්ට ඕක බැරි වෙනවා. මම ඒ නිසා ඊළඟ සතියට මේක ගන්නවා. ඒ නිසා දැනට තව එක ගානක් අපි හදමු තිරුත් එකේ අර අභ්‍යාස මාලාවේ තියෙනවා ගාන 10 වෙනි ගාන 482 වර්ගමූලයට ටක් ගාලා හොයන්න. අභ්‍යාස මාලාවේ ඔන්න දැන් මේ ගණන් ඔක්කොම ඉවරනාට පස්සේ ගණන් 35ක් අපි ඔක්කොම 35ක් තියෙනවා. 35න් පස්සේ අභ්‍යාසය කියලා එකක් දාලා තියෙනවා. ඒකේ 10 වෙනි ගාන හදන්න 482. අභ්‍යාසයේ 10 වෙනි ගාන 482 වර්ගමූලය මට ඉක්මනට හොයලා කියන්න. මම දීර්ඝ බෙදීම එක ඊළඟ දවසට ගන්නවා. මොකද ඕක කියලා දීලා අඩුම ගානේ අද දවසේ ගණන් පහක්වත් හදන්න ඕනේ. නැත්තම් ඕගොල්ලන්ට පැටලෙනවා. පැටලලාද? දැන් නිවාඩුවෙන්ද අපිට ඔය පුළුවන් වෙයි අමතර පන්ති ටිකක් කරන්න.
ආවද? මට හොයන්න. මට කියන්න 482ට කුඩා පූර්ණ අගය කීයද? 441 441. විශාල එක කීයද? 484 489 නේද? දැන් මේ වගේ වර්ගමූල සර් 484 84. 441 ගේ වර්ගමූලය කීයද? 21යි 21යි. එහෙනම් 482 වර්ගමූලය මෙයාට වඩා විශාලයි. මෙයා 22යි. දැන් අර විදිහට ගමු. 482කින් අඩු කරමු 441. දෙකින් එකක් එකයි. 8න් 4ක් 4යි. 484න් අඩු කරමු 441. 4න් එකක් 3යි. 8න් 4ක් 4යි. 41 43න් බෙදන්න. කීයද එන්නේ? ටක්කර බෙදලා ගන්න. හාරසිය 18ට 9ක් යයි. 9 රත් තුන 27න් 7යි දෙකක් ඉතුරුයි. 9 රත් 4 36යි. 38යි. ඔව්. දෙහය නෑනේ. හරි 0.9යි නම් අයි කෙලින්ම 21.9 කියන එක විතරයි එන්නේ. ඇත්තටම 21.9 තමයි ඒකට අනිවාර්යයෙන්. අය බලන්න දෙයක් නෑ. ඇයි 22 22කින් වැඩි කරපුවම මෙයා දෙන්නේ. අය ඒ වගේ තැනදී අය බලන්න දෙයක්වත් නෑ. කෙලින්ම කියත හැකි 482 वर्गमूल 21.9 ඔතනදී ඒවත් Taman ටිකක් ගණන් හදා දෙනකොට මොව නිකම්ම හුරු වෙනවා. හරි දැන් මතකොට ඔයගොල්ලෝ අර මගේ ටියුට් එකේ තියෙන ගණන් 9ක් ඕකේ ගෙදරදී හදන්න පුළුවන්. ඒ ටිකයි අච්චු පොතේ පළවෙනි සම්නිකර්ෂණයට තියෙන අභ්‍යාසය ඉවර කරන්න. එතකොට තමයි ඔක පුරුදු වෙන්නේ. නැත්තම් ඊළඟ දවසෙත් ඔමොම්මම පන්තියට આવොත් මොකද වෙන්නේ? ආය බැරි වෙනවා. දැන් මගේ අභ්‍යාසය එකක් තියෙනවා ඒකේ ගණන් 9ක් අපි එකක් ඔය හැදුවේ. ඒ 9 හදලා ඔයගේ අච්චු පොතේ තියෙනවානේ පළවෙනි අභ්‍යාසයේ මේ පළමු සම්නිකර්ෂණේ ඒක කරලා දාන්න. ඊට පස්සේ ඊට කලින් අපි ඔයපු විදිහට එකක් තියෙනවා ඒ උත්තම කරන්න. අභ්‍යාසය. පළමු සම්නිකර්ෂණයට එනකල් තියෙන අභ්‍යාසය කරන්න. ඊට පස්සේ මම ඊළඟ දවසේ දීර්ඝ බෙදීමේ ක්‍රමය කියලා දීලා වර්ගමූලය හොඳ ඉවර කරනවා. ඊළඟ තුන්වෙනි පාඩම තවත් වැදගත් පාඩමක් විභාගයට ලකුණු 10යි. O level විභාගයට ලකුණු 10ක් එන ගානක් එක. මම අවුරුදු 10ක විභාගයටත් එක්ක දාලා තියෙනවා ඒ ටියුට් එකට ඔන්න. භාග පාඩම ඉවර කරලා පසුගිය O level විභාග වල අවුරුදු 10ක ගෙට්ටු දාලා තියෙනවා. එතකොට ඔයා 10 දිම O level ප්‍රශ්න කරනවා. මම ඔයා 10 දිම O level ප්‍රශ්න කරනවා. එතකොට 11ට ආපුවාම excuse me sir ඔව් කියන්නකෝ. සර් අභ්‍යාස කියලා කියන්නේ දැන් ඔය අන්තිම ගාන දුන්න අභ්‍යාස ටික කොහෙද තියෙන්නේ සර්? ටියුට් එකේ බලන්න අන්තිම වීඩියෝ බලන්න. ඒ වීඩියෝ නැද්ද ඇවිල්ලා? නෑ සර් මේකේ අන්තිමට තියෙන්නේ ගැටලු විසඳීම සඳහා වර්ගමූල භාවිතය කියලා එකක්. ඊට කලින් තියෙන්නේ දශම අඩංගු සංඛ්‍යාවක වර්ගමූලය සෙවීම. ගණන් 35 ඉවරද? 30 ඔව් සර් 35 ඉවරයි. ඒකයි නේද? අභ්‍යාසයක දාන්න ඊළඟ දවසේ මම මේ අභ්‍යාසයක ඉන්න ගෙවන්න. ඒක කමන්නේ අභ්‍යාස මාලාවක් මම වෙනම දාගන්න. ඔයගොල්ලෝ අච්චුපතේ ගණන් ටික හදන්නකෝ ඈ. එතන අපේ අභ්‍යාසික නෑ. ඔයා අච්චුපතේ අර අභ්‍යාස මාලාවේ ගණන් ටික හදන්න එතකොට හරියි. ඈ දැන් මේ කියලා දුන්න ක්‍රමයටම ඒ අච්චුපතේ තියෙන ගණන් ටිකත් හදන්න. ඔයා ඕන ගණන් හදන්නකෝ. ඕගොල්ලෝ ගණන් හදාගෙන හදන්නකෝ. මේ දැන් අපි දන්නවනේ පළමු සම්නිකර්ෂණයට පුළුවන් වර්ගමූලය හොයන්න. ඔයාලට කැමති ගණනක් දාගත්තා. 750. දාලා ඔයා හදන්න. ආන්ගේ 220 හදන්න. තමන්ම හිතන්න. එහෙමත් කරන්න පුළුවන්.
ඉතින් මේ ගණන් හදනවා කියන්නේ අන්න ඔහොම. ඒකෝර තමයි මේ අවබෝධය කියන එක ඔයාලට එන්නේ. අපි මේ පොතකම තියෙන්න ඕනේ නෑ ගණන් හදන්න. නේද? ඔයා පොතකම තියෙන ගණන් නෙවෙයි ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ ගණනක් නිර්මාණය කරලා හදන්න. ඒකෝර එහෙම තමයි අපි කලින් හදුවේ ඒ දවස්වල. දැන් ඒක තියසා තමයි ඕගොල්ලන්ට මම ටියුට් එකම හදලා දෙන්නේ. ඒ ගණන් නිර්මාණය කරන්න පුළුවන් ටියුට් එකම හදලා දෙන්න. දැන් අභ්‍යාස පොතේ තියෙන ගණන් නෙවෙයි මගේ ටියුට් එකේ තියෙන්නේ. ඊට වඩා වෙනස් ගණන්. නමුත් ඒක හැදුවට පස්සේ ඔයාලට අච්චු පොතේ ගණනුත් හදන්න පුළුවන්. ඒක නැත්තම් අච්චු පොත විතරක් කරාට වැඩක් නැහැ. සමහර ළමයි බලාපොරොත්තු වෙනවා ඉස්කෝලේ කරන්නේ 3 වෙනි පාඩම නම් මම 4 වෙනි පාඩම කරන්න ඕනේ. ඇයි? අතෙන් යන්න කලින් එතකොට මම වේගෙන් කියලා දීලා ඔයා යවනවා. ඇයි? ඔයාට ඉස්කෝලේ 4 වෙනි පාඩමට කලින් මම කරන්න බෑ. එහෙම නෙවෙයි. මම ගණන් ඉගෙන ගන්න කල් උගන්වනවා. ඒක. ඔයා ගණන් ඉගෙන ගන්න කල් උගන්වනවා. එතකොට මට මම 3 වෙනි පාඩම කරද්දී ඉස්කෝලේ 4 වෙනි පාඩම වෙන්න පුළුවන්. ඒක අවුලක් නෑ. මොකද ඔයාට පුළුවන් වෙන කල් උගන්වන්න ඉබේ. නැත්තම් අර ඉස්කෝලේ 4 වෙනි පාඩමට යන්න කලින් මම උගන්වලා වැඩක් නෑ. ඒ නිසා ඔක හොඳට කල්පනා කරලා හොඳට කල්පනාවෙන් මගේ පන්ති ඉන්න. ඒක තමයි වැදගත්. නැත්තම් කොහොමත් වේගෙන් යම්. නමුත් මේ දේවල් හිතන්න එපා. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ අපි ඔගේ ඉතුරු ටික බලමු. මම එහෙනම් බදාදට අර පළවෙනි පාඩමේ ඉතිරි ගණන් ටිකේ වීඩියෝ එක දාන්න. එතකොට ඒකත් ඔයගොල්ලෝ ඉවර කරන්න. හරි. එහෙමනම් Thank you, sir.